තොරතුරු තාක්ෂණ පාඩමේ දෙවැනි එකකේ අපි අවසන් කරපු කොටස තමයි පුතේ පරිගණකයක අතුරු මුහුණත් ඉන්ටර්ෆේසස් වල ප්‍රතිදාන උපාංගයන් වල මුද්‍රණ යන්ත්‍ර කොටස. අපි හෙට වීඩියෝ මාලාවේදී මුද්‍රණ කොටස අවසන් කළා. එතකොට අද අපිට පටන් ගන්න තියෙන්නේ ශබ්ද ප්‍රතිදාන උපාංගයන් වලම ශබ්ද ප්‍රතිදාන කියන කොටස. voice output devices. එතකොට පරිගණකයකට අපිට තවත් නැතුවම බැරි කොටසක් තමයි මේ voice output devices. දැන් අපිට සංදර්ශකයක් මොනිටර් එකක් තුලින් අපිට රූප බලන්න පුළුවන්. එතකොට මුද්‍රණ යන්ත්‍රය printers වලින් අපිට hard copy එකක් එහෙම නැත්නම් දෘඩ පිටපතක් අපිට ලබා ගන්න පුළුවන් පරිගණකය තුල තියෙන soft copy එකක print out එකක් මුද්‍රණ යන්ත්‍ර වලින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පරිගණකයක් තුල තියෙන ශබ්දය පිටතට ගන්න නම් අපිට මෙන්න මෙවැනි audio output devices එහෙම නැත්නම් voice output devices යොදා ගන්න වෙනවා. සරලව කිව්වොත් speakers, headphone, earphones නේද? මෙන්න මේ වගේ devices යොදාගෙන අපිට පරිගණකයක තියෙන ශබ්දය එළියට ගන්න පුළුවන්. මෙමගින් පරිගණකයක ප්‍රතිදානය ශබ්දයක් ලෙසින් පිට කරයි. මෙමගින් පරිගණකයක ප්‍රතිදානය ශබ්දයක් ලෙසින් පිට කරයි. කොළයක් මත මුද්‍රණය කළ අකුරු හෝ තිරය මත දිස්වන අකුරු කියවා ස්පීකර් හෝ ඉයර්ෆෝන් වලින් හෝ දුරකථන උපකරණ හෝ වෙනස් ශබ්ද නිකුත් කරන උපකරණ මගින් පරිගණක ප්‍රතිදානය ශබ්දයක් ලෙසින් නිකුත් කරයි. නමුත් අපිට පරිගණකයක් මගින් පුළුවන් අපේ ඩිස්ප්ලේ එකකින් දකින දේ තුල ශබ්දය අපිට ඔන්න අහන්න පුළුවන්. දැන් මොනිටර් එකකින් අපිට රූප පේනවා, ස්පීකර් එකකින් අපිට ශබ්ද ඇහෙනවා, printer එකකින් අපි කොලයක් ලබා ගන්නවා. මේ විදිහට මොනිටර්ස් printers වගේම මේ විදිහට අපිට ශබ්ද නිකුත් කරන්නත් මේ කියන දේවල් වලින් පුළුවන්. ඉතින් මෙච්චරයි මේකෙදි තියෙන. අපි කවුරුත් අඳුරනවා. ඔන්න අපිට headphone එක තියෙනවා, earphone තියෙනවා නේද? මේකත් headphone, earphone, speakers. ඉතින් මේ වගේ මේ පොඩි devices අපිට audio output devices විදිහට ගන්න පුළුවන්. ඉතින් ඔච්චරයි මේ කොටසදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ. පරිගණකයක තියෙන ශබ්දයක් ඉවතට ගන්න තමයි මේ උපාංග පාවිච්චි කරන්නේ. ඉතින් කවුරුත් අඳුරනවා මේ speakers කියන්නේ මොනවාද කියලා. මෙතනින් පස්සේ අපි එනවා ඔන්න පරිගණකයක තියෙන කෙවණි ports. දැන් මේ කොටසෙදිත් අපි ඉගෙන ගන්නේ පුතේ දැන් මේ පරිගණකයකට දත්ත ඇතුල් කිරීමටත් පරිගණකයක දත්ත පිටතට ලබා ගැනීමටත් තමයි මේ කෙවණි ports කියන දේවල් යොදාගන්නේ. පරිගණකයක USB port එක නේද? කෙවණියක්නේ. එතකොට USB port එකකින් අපිට පුළුවන් පිටින් තියෙන දෙයක් පරිගණකයේ තුලට ගන්න. ඒ වගේම පරිගණකයේ තුල තියෙන දෙයක් පෙන් එක තුලට ලබා ගන්න. එතකොට මේ දේ සිදු වෙන්නේ මේ කියන කෙවණි හරහා. ports හරහා. කෙවණියක් යනු පරිගණකයක් හා උපාංගයක් අතර දත්ත යැවීම සඳහා බහුවෛර සහිත විද්‍යුත් සම්බන්ධතාවයකි. කෙවණියක් කියලා කියන්නේ පරිගණකයක් හා උපාංගයක් අතර දත්ත යැවීම සඳහා බහුවෛර සහිත විද්‍යුත් සම්බන්ධතාවයකි. එහෙනම් ඔන්න දැන් කෙවණියක් කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා. දැන් මේ කෙවණි කියන සිංහල වචනේ මෙහෙම ගත්තට දැන් අපිට මේකට ටිකක් අර ලගින් සම්බන්ධයක් තියෙන්නේ port නේද? port කිව්වහම USB port එක, VGA port එක, mouse එක සම්බන්ධ කරන port එක. මෙහෙමනේ අපි කතා කරන්නේ. එතකොට දැන් මේ රූප සටහන් දැක්කහම ඔන්න දරුවන්ට පේනවා ඇති මෙන්න ports. දැන් මේ USB port එකක්. එතකොට මෙතන keyboard mouse එක සම්බන්ධ කරන port එක. VGA port එක, DVI port එක, HDMI port එක. දැන් මෙතනත් ඔන්න USB තවත් port එකක් තියෙනවා නිල් පාටි. දැන් මේක USB කළු පාට port එක. මම ඔය කියන්නද මේ. එතකොට මෙතනත් ඔන්න අපිට USB port එකක් දකින්න පුළුවන්. මෙතන network adapter port එක RJ45 jack එක සම්බන්ධ කරන මේක sound card. sound එක සම්බන්ධ ports. එතකොට මෙතන ඔන්න ඉහතින් ඔබට දකින්න පුළුවන් පුතේ අර රූප සටහන් අපිට. digital video interfaces ටික, VGA port, S video, HDMI, PS2 ports, game ports, parallel ports, serial ports, කෙවණි. එතකොට මේක ආයි කියවලා බලන්න. කෙවණියක් යනු පරිගණකයක් හා උපාංගයක් අතර. කම්පියුටර් එකේ ඉඳලා තවත් උපාංගයක් අතර දත්ත යවන්න බහුවෛර සහිත විද්‍යුත් සම්බන්ධතාවයක්. දැන් හිතන්නකෝ පුතේ දැන් VGA වයර් එකක අපිට වයර් කොච්චර යනවද කියලා. VGA වයර් එකක ඇතුලේ වයර්. එතකොට කීබෝඩ් එකක ඇතුලේ වයර් නේද? එතකොට දැන් ඔය විදිහට අපි ගත්තොත් එimhe කැමරාවක්, ඒ වගේම USB mouse, USB keyboard මේක ඇතුලේ මෙන්න මේ විදිහට බහුවෛර සම්බන්ධ වෙනවා. මේ වයර් සීරියල් ආකාරයට තමයි ගමන් කරන්නේ. දැන් සීරියල් පැරලල් කියලා දත්ත සංනිවේදනයේ ආකාර දෙකක් තියෙනවා. ඒ ආකාරයට තමයි මේ වයර් වලින් දත්ත ගමන් කරන්නේ. එතකොට ඉන්පුට් සිද්ධ වෙනවා, අවුට්පුට් සිද්ධ වෙනවා. ඉතින් පරිගණකයක ports කෙවණි.
අපි දැන් මේ එකක් එකක් ගැන අපි වෙන වෙනම කතා කරමු. මොනවද මේ පෝට්ස් වර්ග කියලා. විවිධ කෙවෙනි වර්ග ගත්තට පස්සේ අපිට ඉස්සෙල්ලම කතා කරන්න පුළුවන් ශ්‍රේණිගත කෙවෙනි. සීරියල් පෝට්. ඕකට අපි කොම්පෝට් මේල් පෝට් කියලා හඳුන්වනවා. මේකට තවත් නමක් කොම්පෝට් මේල් පෝට්. ඒතර සීරියල් පෝට් කියලා අපි මේක කතා කරනවා. දැන් ගොඩක් පරිගණකවල දැන් නවීන පරිගණකවල නම් මේ සීරියල් පෝට් දකින්න හම්බ වෙන්නේ නැහැ. නමුත් පරණ මදර් බෝඩ් වල පරණ පරිගණකවල මේ සීරියල් පෝට් එක දකින්න හම්බ වෙනවා. මේ සීරියල් පෝට් පාවිච්චි කරේ මොකටද? මෙය මේල් පෝට් එකකි. මේල් පෝට් එකක්. දැන් මේල් පෝට් එකක් කියලා කියන්නේ මෙන්න මේ විදිහට මේල් පෝට් වල මේ විදිහට කූරු දකින්න හම්බ වෙන්නේ මේ. සිදුරු දකින්න හම්බ වෙන්නේ නැහැ. සිදුරු දකින්න හම්බ වෙන්නේ ෆීමේල් වල. රයිට්. එතන මේක මේල්. නමුත් අකේ ෆ්‍රන්ට් බෑක් එකම මම දාලා තියෙන්නේ ඒක තේරුම් ගන්න. දැන් මෙතන ෆීමේල් පෝට්ස් මේක මේල් පෝට්. මේ කොටස් ටික මේල් පෝට් මේ ෆීමේල් පෝට්. එතන සිදුරු තියෙන්නේ ෆීමේල් පෝට් වල. මේල් පෝට් වල තියෙන්නේ මෙහෙම අපිට කූරු විදිහට. දැන් ඔය දෙක තමයි අර එකිනෙකට සම්බන්ධ වෙන්නේ. එතකොට සීරියල් පෝට් එක ශ්‍රේණිගත කෙවණිය හොඳට මතක තියාගන්න. සීරියල් පෝට් එක මොන පෝට් එකක්ද? මේල් පෝට් එකක්. එහෙනම් සීරියල් පෝට් එක මේල් පෝට් එකකි. බාහිර මොඩම් එක්ස්ටර්නල් මොඩම් අපි බාහිරින් සම්බන්ධ කරන මොඩම් කියන උපාංගය සම්බන්ධ කිරීමට. පැරණි මවුස් සීරියල් මවුස් ඉස්සර කාලේ ආව සීරියල් මවුස්. හරිද? දෙපැත්තෙන් එන දෙකක් එහෙම තද කරන VG කේබල් එක වගේ ඉස්සර කාලේ ඒවා සවි කරන්න. ජංගම දුරකථන අලුත් වැඩියාවේදී අදාළ උපකරණ පරිගණකයට සම්බන්ධ කරන්න. ජංගම දුරකථන අලුත් වැඩියා කරන අය ගාව ඊටම විශේෂිත වූ පොඩි පොඩි යන්ත්‍ර තියෙනවා. ඩිවයිසස්. යන්ත්‍ර නෙවෙයි උපාංග ඩිවයිසස් විද්‍යුත් උපාංග. ඔය ඉස්සරම කාලේ මොබයිල් ෆෝන් එහෙම හදන්න ගියාම ඒ USB විදිහට ගන්න බැහැ දරුවනේ දැන්. අපි USB ක්‍රමයට මොබයිල් ෆෝන් එකක් සම්බන්ධ කරන්න පුළුවන් මේ ස්මාර්ට් ෆෝන් වලින් පස්සේනේ. ඉස්සර කාලේ අංක ඔබන මොබයිල් ෆෝන් එකක USB නැහැ. ඒතර ඒ දේවල් සම්බන්ධ කරගන්න පරිගණකයකට වෙනම ඒකට විශේෂිත මේවලම් තියෙනවා. ඉතින් අන්න ඒවත් මේ සීරියල් පෝට් එකට තමයි සම්බන්ධ කළේ. සීරියල් පෝට් එක කරා තමයි ඒ ජංගම දුරකථන අලුත් වැඩියාවේදී අදාළ උපකරණ සම්බන්ධ කරේ. එහෙනම් මෙන්න මේ වගේ දේවල් මේ ශ්‍රේණිගත කෙවණියෙන් අපි සම්බන්ධ කරනවා. මෙම ශ්‍රේණිගත කෙවණි දෙආකාරයකින් දැකගත හැකි වන අතර එක් වර්ගයකින් සම්බන්ධිත තුඩු 9ක් 9 pins. අනෙකක් තියෙනවා 9 pins තියෙන. 1 2 3 4 5 6 7 8 9. එතන මේ දකින්නේ 9 pin serial port එකක්. අනෙත් වර්ගයේ සම්බන්ධිත තුඩු 25ක් 25 pins දැකගත හැකිය. එහෙනම් මෙතනදී සම්බන්ධිත තුඩු right 25ක් image එක උඩින් වැහලා තියෙනවා. සම්බන්ධිත තුඩු 25ක් දකින්න පුළුවන්. හරි. එතකොට මේ තියෙන්නේ මේ තුඩු 25ක කොටසක් නේ. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20යි. එතකොට මෙතනදී ඔය විතර 20 24 25 කියලා මෙතන 25ක් අපිට දකින්න පුළුවන්. right. එතකොට 25 pins. මේ තියෙන්නේ 25 pins. ඒකට මේකෙම මේල් පෝට් එක. මේල් ෆීමේල් පෝට්ස් දෙකම 25 වලින් බලා ගන්න පුළුවන්. ඒ වගේම 9 pins වලින් බලා ගන්නත් පුළුවන්. හරි. ඉතින් ඔන්න ඔය විදිහට එහෙනම් සීරියල් පෝට්ස් පින් 9 පින් 29 අපිට දකින්න පුළුවන්. සීරියල් පෝට් වලින් අපි කරගෙන තිබුණේ පරණ මොඩම් යන්ත්‍ර සම්බන්ධ කරගන්න පුළුවන් වුණා. ඒ වගේම පරණ මවුස් වර්ගය වගේම ජංගම දුරකථන අලුත් වැඩියාව සඳහා භාවිතා කරන ඒ උපාංග මේ වගේ දේවල් ඉස්සර කාලේ පැරණි උපකරණ සම්බන්ධ කිරීම සඳහා මව්පොරුවක සීරියල් පෝට් කියන පෝට් එක අපිට දකින්න හම්බ වුණා. ඉතින් උඩක තමයි මෙන්න සීරියල් පෝට් එක කියලා කියන්නේ. දැන් මේ මෙතන පෝට් වලදී සීරියල් පෝට් එකක් දකින්න හම්බෙන්නේ නැහැ දරුවනේ. මේ තියෙන්නේ නවීන මව්පොරුවක්. ඒ නවීන මව්පොරුව වල සීරියල් පෝට් එක පැරලල් පෝට් එක ඔබ මේ දකින්නේ මේ රෝස පාට පැරලල් පෝට් එක. මෙතන මේ තියෙන සීරියල් පෝට් දෙක. මේ දෙකම නැහැ ගේම් පෝට් එක. මේ ඔක්කොම නැහැ. දැන් PS2 පෝට් දෙකක් කම්බයින් කරලා ඇහිලා තියෙන්නේ. මවුස් එක සහ මොනිටර් එක දෙකම සම්බන්ධ කරන්න පුළුවන්. බැරි වෙලා හරි දැන් USB keyboard mouse නේ තියෙන්නේ දරුවනේ. නමුත් බැරි වෙලා හරි කීබෝඩ් එකෙන් අපිට දැන් මේ දෙකෙන් එකක් අක්‍රිය වෙලා ඔන්න අපිට මවුස් එකක් ඕනේ වෙද්දී ඔන්න අපි ගාව ගෙදර පරණ මේ PS2 මවුස් එකක් තියෙනවා. ඉතින් සම්බන්ධ කරගන්න අවස්ථාවක් තියෙන්න එපා අපිට. ඒ නිසා මේගොල්ලෝ තාමත් මේ පෝට් එක දීලා තියෙනවා අපිට දෙකෙන් එකක් සම්බන්ධ කරගන්න. ඉස්සර වගේ දෙකම සම්බන්ධ කරන්න පුළුවන් කමක් නැහැ මේ නවීන මව්පොරුවක. ඉතින් නවීන මව්පොරුව වල මේ parallel port, games port, serial ports දැන් භාවිතයෙන් ඉවත් වෙලා තියෙනවා. මොකද දැන් හැම දෙයක්ම USB එක හරහා තමයි එන්නේ. ඒ නිසා මෙතන USB ports ඔන්න අපිට 6ක්ම දකින්න හම්බ වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ අලුත් නවීන මව්පොරු නිර්මාණය වෙන්නේ. ශ්‍රේණිගත කෙවෙනි එක මේ විදිහට මම නැවතත් මේ රූප සටහනක් ගත්තා. මේක අපිට විශාල කරලා බලා ගන්න. එතකොට මෙතන මේ මේල් පෝට්ස් වල තමයි මේ විදිහට අපිට තුඩු බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. සිදුරු බලා ගන්න පුළුවන්කම තියෙන්නේ ෆීමේල් පෝට් වල. එහෙනම් 9 පෝට්ස් සහ 25 පෝට්ස්. මෙතන මේක 15 පෝට්ස් තියෙන එකක්. මේක 15 පෝට්ස්. උඩ තියෙන්නේ 9 පෝට්ස්. එතන 9 පෝට්ස්, 15 පෝට්ස්, 25 පෝට්ස් විදිහටත් සීරියල් පෝට්ස් අපිට ඕන ගන්න පුළුවන් හැකියාව
පවතිනවා. ඊගාවට අපිට බලා ගන්න පුළුවන් සමාන්තර කෙවනිය parallel port LPT එහෙම නැත්නම් මේකත් female port එකක් විතර අපිට ගන්න පුළුවන් LPT කියලාත් අපි මේකට ගන්නවා. එහෙනම් parallel ports සමාන්තරගත කෙවණි. මේක ටිකක් දීගයි මේ බලන්න. නේද? මේක ටිකක් අර serial port වලට වඩා විශාල විදිහට අපිට දකින්න පුළුවන්. මේකේ දෙපැත්තෙන් අපිට යන දෙයක් දාලා තද කරනවා ගැලවෙන්න මේක බලනවනේ. මේකේ 25 pings අපිට දකින්න පුළුවන්. 25 pings මේ parallel port එකේ තියෙනවා. දැන් මේක විශාල කරාට පස්සේ මේකේ අංක තියෙනවා දරුවනේ. මේ අංක දාලා තියෙන මෙතන මේ 1 2 3 කියලා මෙහෙම අංක ටික ගමන් කරනවා. ගොඩක් ports වල අපිට ඒක විශාල කරාම බලන්න පුළුවන් ළඟට කරලා ඒකේ අංක සටහන් කරලා තියෙනවා. මේ female port එකකි. එහෙනම් මේක female port එකක්. මුද්‍රණ යන්ත්‍ර නේද? ඉස්සරම කාලේ printers. ඔය ඉස්සර කාලේ printers අපි මේ print එකේ ලාංඡනීය පව තියෙනවා මෙතන. මේ motherboard එකේ ලකුණු කරලා මේ printer එක scan එක වගේ ඒවා තමයි මෙතන සම්බන්ධ කරන්න කියලා ඒ රූප සටහනකුත් තියෙනවා. එහෙනම් මුද්‍රණ යන්ත්‍ර සුපරීක්ෂණය වැනි සමාන්තරගත ආකාරයෙන් සම්බන්ධ වන උපකරණ. parallel devices පරිගණකය හා සම්බන්ධ කිරීම සඳහා මෙම සමාන්තරගත කෙවණිය භාවිතා කරනු ලැබේ. මෙහි සම්බන්ධිත සිදුරු 25ක් තිබේ. එහෙනම් serial parallel port එකක මේ විදිහට සිදුරු 25ක් දකින්න හම්බ වෙනවා. දැන් මේකත් පුතේ අපිට දැන් එන්නේ නැහැ ඇත්තටම භාවිතයෙන් ඉවත් වෙලා තියෙන්නේ. දැන් මේ වගේ දේවල් අපි කන්වර්ට් කරලා තමයි පරිගණකයට සම්බන්ධ කරන්න බැරි වෙලා හරි ඒ වගේ printer එකක් තිබුණොත්. නමුත් ඒ drivers වගේ දේවල් දැන් නැති නිසා අපිට ඇත්තට මේ වගේ printers සම්බන්ධ කරගන්න බැහැ දැන්. මේවා භාවිතයෙන් printers පවා අයින් වෙලා තියෙන්නේ. නමුත් අපි විෂය නිර්දේශය තුල තාමත් මේ ports අපි ඉගෙන ගන්නවා. අතීතයේ තුල භාවිතා කරපු ports විදිහට. නමුත් මෑත කාලයේ වෙනකොට අපි වර්තමානයේ සහ අනාගතයට යනකොට මේ වගේ ports අද ඇත්තටම භාවිතයෙන් ඉවත් කරලා තියෙන්නේ. නමුත් මෙහෙම දෙයක් තිබුණා කියලා අපි ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඔන්න ඊගාවට එනවා PS2 port. අන්න ඉස්සර කාලේ mouse keyboard සම්බන්ධ කරපු port වර්ග දෙක. දම් පාටින් අපි keyboard එකත් කොළ පාටින් mouse එකත් මේ විදිහට අපිට දකින්න පුළුවන් පරිගණකයක තියෙනවා. දැන් මම එක පුතේ අර දැන් නවීන මේ motherboard වල මේ දෙක combine කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයා මොකක් සම්බන්ධ කරත් කමක් නැහැ. mouse එකයි keyboard එකයි මොකක් සම්බන්ධ කරත් අවුලක් නැහැ. හැබැයි මේකෙදි එහෙම බෑ. මේකෙදි හරියටම keyboard එකට keyboard එක mouse එක mouse එක. මේ විදිහට දැන් ඒවත් පාටින්ම තමයි එන්නේ. ගොඩක් වෙලාවට mouse එකට කොළ පාට අවසානයේ මේ විදිහට කොළ පාට වර්ණයකුත් keyboard එකට දම් පාට වර්ණයකුත් එනවා. සමහර ඒවා නම් එහෙම එන්නේ නැහැ. ඒක ඉතින් එක මේ models අනුව වෙනස් වෙනවා. එහෙනම් මේකෙදි කියනවා mouse හෝ යතුරු පුවරුව පරිගණකයට සම්බන්ධ කිරීම සඳහා මේ වර්ගයේ සම්බන්ධක භාවිතා කෙරේ. මෙවැනි කෙවෙනි දෙකක් ඇති අතර ඒවා එකලග පිහිටා ඇත. මේ නිසා යතුරු පුවරුව හා mouse පරිගණකයට නිවැරදිව සවි කිරීමට වග බලා ගත යුතුය. මේ සඳහා එම කෙවණි වල යොදා ඇති වර්ණ උපකාරගත හැකිය. යතුරු පුවරුව සඳහා වූ කෙවණිය දම් පැහැය magenta color keyboard එකට එන්නේ දම් පැහැය. භාවිතා වන අතර mouse සඳහා වූ කෙවණිය කොළ පැහැයෙන් green color දක්වා ඇත. එසේම බොහෝ මව්පුවරු motherboard මෙම කෙවණිය අසලින්ම ඒවා හඳුනා ගැනීමේ සංකේතය දක්වා ඇත. ගොඩාක් motherboard වල මේ විදිහට ඒවා අඳුර ගන්නත් සංකේතය ඉස්සර කාලේ දීලා තිබුණා. මොකද ඉස්සර කාලේ හිටපු පුද්ගලයන්ට වර්ණයෙන් අඳුර ගන්නත් බෑ මේ දේවල්. නේද? කෙවෙනි දෙක මාරු කරලා මේ දෙක සම්බන්ධ කරොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වැඩ කරන්නේ නැහැ. දැන් USB අපි මාරු කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ. නමුත් මේ කෙවෙනි මාරු කරොත් එහෙම වැඩ කරන්නේ නැහැ. සහ ආයි මේක ගලවලා ගහන්නත් බෑ පරිගණකේ ඔන් වුණාට පස්සේ. ආයි පරිගණකේ ඔන් වෙලා නම් තියෙන්නේ මේ දෙක ගලවලා ගහනවා නම් ආයි කම්පියුටර් එක රීස්ටාර්ට් කරන්න ඕනේ. plug and play නෙවෙයි මේවා. right plug and play නෙවෙයි. දැන් USB නම් ගලවලා ගහුවාන් ආයි වැඩනේ මේව එහෙම නැහැ පුතේ. බැරි වෙලා හරි මාරු වෙලා කම්පියුටර් ඔන් කරාට පස්සේ ආයි මාරු අපි හදා ගන්නවනේ තිබ්බ විදිහට දෙපැත්ත ආයි රීස්ටාර්ට් කරන්න ඕනේ කම්පියුටර්. රීස්ටාර්ට් කරාම තමයි ආයි මේක මුල ඉඳලා වැඩ කරන්නේ. හරි ඉතින් ඔන්න අපි මේව ගැන අපි කලිනුත් කතා කරා. අපි පළමු ඒකකයේ තුලත් කතා කරා. දැන් එනවා විශ්ව ශ්‍රේණිගත බස් කෙවෙනිය USB port. Universal Serial Bus විශ්ව ශ්‍රේණිගත Universal Serial ශ්‍රේණිගත බස් කෙවෙනිය. bus port. Universal Serial Bus port. මේ 1997 දී පමණ හඳුන්වා දෙන ලද සම්බන්ධක වර්ගයකි. මේ මෑතදී නේද 1997 කියන්නේ ඉතින් ලොකු කාලයක් නෙවෙයි 2008 අවුරුදු 3යිනේ මදි. අතර 22 20 අපිට නගා 25යි. අවුරුදු 25කට වගේ අතීතයේදී තමයි මේක හඳුන්වා දීලා තියෙන්නේ. සෑම මාදලියකටම අයත් උපාංග මේ හරහා පරිගණකයට සම්බන්ධ කළ හැකිය. ඒක ඇත්තනේ. සෑම මාදලියක්ම අද USB හරහා පරිගණකයට සම්බන්ධ කරන්න පුළුවන්නේ. printer ඔන්න printer එක අද USB. mouse USB. scanner USB. බාහිර දුරට ඇති external hard disk. දැන් අද අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙනම hard disk තියෙනවනේ පුතේ. ඒතර වෙනම hard disk USB. සංඛ්‍යාංක කැමරා, digital කැමරා හෝ
මොඩම් වැනි බොහෝ ආදාන. දැන් USB එක හරහානේ මොඩම් එකක් නේද? ඩොංගල් සම්බන්ධ වෙන්නේ. ඩොංගල් එක USB එකක්. එහෙනම් මොඩම් වැනි බොහෝ ආදාන සහ ප්‍රතිදාන උපකරණ ඉතා පහසුවෙන් පරිගණකයේ සමග සම්බන්ධ කළ හැකියි. බොහෝ USB ආකාරයේ උපාංග USB කෙවණි මගින් පරිගණකයට සවි කළ විගසින්ම එම උපාංග ක්‍රියාත්මක කළ හැකිය. මෙහිදී දාවක පළවුම් වැඩසටහන් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොගැනී. දාවක පළවුම්. දාවක පළවුම් කියන්නේ පුතේ drivers. දැන් ගොඩාක් ඒවට USB වලට අපිට drivers අවශ්‍ය වෙන්නේ නැහැ. අපි වෙනම මුදුකාංගයක් පරිගණකයේ ස්ථාපිත කරන්න ඕනේනේ. එහෙම ඕනේ නැහැ. මේ දේවල් drivers වැඩසටහන් ස්ථාපනය කරන්නේ නැතුව අපිට වැඩ කරන්න පුළුවන්. මෙම ක්‍රියාවලිය plug and play. plug and play. මේක plug කරනවා වැඩ කරනවා. plug කරනවා වැඩ කරනවා. plug and play කියන්නේ ඒකයි. නේද? පෙන් එක ගැහුවා වැඩ කරා. කීබෝඩ් එක ගැහුවා වැඩ කරා. නේද? external hard disk එක ගැහුවා වැඩ කරා. print එක ගත්තාම අපිට අවශ්‍ය නම් print out එකක් දාන්නත් පුළුවන්. settings මොකුත් වෙනස් කරගන්න තමයි අපිට drivers අවශ්‍ය වෙන්නේ. මොකද සාමාන්‍ය print out එකක් ගන්නත් පුළුවන්. එහෙනම් මේවා plug and play ලෙසින් හඳුන්වනු ලබයි. USB ආකාරයේ බොහෝ උපාංග සඳහා අවශ්‍ය කරන විදුලිය ලබා ගැනීම මෙම USB කෙවණිය සම්බන්ධය හරහාම සිදු කිරීම මෙහි ඇති විශේෂත්වයයි. දැන් මේ USB වලට අවශ්‍ය කරන විදුලිය ලබා ගන්නෙත් USB එක හරහාමයි පුතේ. කීබෝඩ් එකේ ලයිට් පත්තු වෙනවනේ නේද? ලයිට් පත්තු වෙන කීබෝඩ්ස් තියෙන්නේ. ඉතින් ලයිට් පත්තු වෙන කීබෝඩ් එකකට ඕනින්නේ විදුලිය. එතකොට මේ විදුලියත් USB කේබල් එක හරහාමයි ගන්නෙ. ඩේටා එකත් ඒ හරහාම යනවා. දැන් මවුස් ගත්තත් පුතේනේ අපි ගිය සතියේ කතා කරානේ. මේ මවුස් සම්බන්ධව කලින් වීඩියෝ වලදී රයිට් කලින් වීඩියෝ මාලාවලදී ඔබ දැක්කා මේ පාට ලයිට් පත්තු වෙන මවුස් වර්ග. එතකොට මේ මවුස් එකෙත් මේ විදිහට මේ විදුලිය අවශ්‍යයිනේ මේ ලයිට් එක පත්තු කරන්න. ඒ කේබල් එක කරාම තමයි විදුලිය ලබා ගන්න. ඒක තමයි මේකේ තියෙන තවත් සුවිශේෂී අවස්ථාවක්. අපිට වෙනම එක්ස්ටර්නල් පවර් එකක් ලබා දෙන්න ඕනේ නැහැ. මේ USB එක හරහාම මේ වයර් එක තුලින්ම විදුලිය ගමන් කිරීම සිද්ධ කරනවා. එහෙනම් මේ USB කෙවණියේ සම්බන්ධයෙන්ම ඔන්න විදුලිය ලබා ගැනීම විශේෂත්වයක්. දැන් අපිට බලා ගන්න පුළුවන් මේ USB port වලම port වර්ග ටික. right බලමු. පරිගණකයේ වසා දැමීමකින් තොරව USB ආකාරයේ උපාංග සවි කිරීමේ සහ විසන්ධි කිරීමේ හැකියාව මෙහි ඇති විශේෂත්වයයි. ඒ කියන්නේ පරිගණකය අපිට විසන්ධි කරන්නේ නැතුව පරිගණකය ඔන් එකේ තියෙද්දිම මේ USB අපිට සම්බන්ධ කරන්න පුළුවන්, ගලවන්න පුළුවන්. අපිට කම්පියුටර් එක ෂට් ඩවුන් කරන්න ඕනේ, ඔන් කරන්න කලින් මේක සම්බන්ධ කරන්න ඕනේ. එහෙම එකක් නැහැ. එහෙනම් මේකද කියන්නේ ඒකයි. පරිගණකයේ වසා දමන්නේ නැතුව USB ආකාරයේ උපාංග සවි කරන්න පුළුවන්. මෙම ක්‍රියාවලිය hot pluggable නැතහොත් hot swappable ලෙසින් හඳුන්වනු ලබයි. ඒ කියන්නේ පරිගණකයේ රත් වෙලා තියෙද්දි ප්ලග් කරන්න පුළුවන්. පරිගණකයේ රත් වෙලා තියෙනකොට මේ පෝට්ස් එක ගලවන්න පුළුවන්. ඒකට කියන්නේ hot pluggable. රත් වෙලා තියෙනකොට සම්බන්ධ කරනවා. hot swappable රත් වෙලා තියෙද්දි ගලව ගන්නවා. ඒක ගැටලුවක් නෑ. මොකද පරිගණකයක් කොහොමද හීට් වෙලානේ තියෙන්නේ. දැන් අපි ඕක එහෙම කියන්න බෑ. දැන් පරිගණකේ නිමිලා තියෙද්දි කියන්නේ ෂට් ඩවුන් කරලා ඔක්කොම කරලා ඔෆ් කරලා තියෙද්දි තමයි පෙන් එක ගහලා කම්පියුටර් එක ඔන් කරන්නේ. එහෙම අවශ්‍යතාවයක් නෑ අපිට. පරිගණකයක් ක්‍රියාත්මක වේදී පවා අපිට පෙන් එක සම්බන්ධ කරලා කටයුතු කරන්න පුළුවන්, ගලවන්නත් පුළුවන්. එහෙනම් hot pluggable නැත්නම් hot swappable ලෙසින් හඳුන්වනු ලැබේ. මෙම එක් USB කෙවණියක් මගින් විවිධාකාරයේ වූ උපාංග 127ක් පමණ සම්බන්ධ කිරීමේ හැකියාව ඇත. අනුපතේ මේ USB devices 127ක් විතර තියෙනවලු. mouse, keyboard, printer, scanner, modem මේ වගේ USB කෙවණියත් එක්ක සම්බන්ධ වෙච්ච පරිගණකයට සම්බන්ධ කරන්න පුළුවන් උපාංග 127ක් පමණ. නමුත් මම නම් හිතන්නේ දැන් මීටත් වඩා වැඩි වෙලා ඇති. තව අලුත් දේවල් එනවනේ. නේද? දවස ගානේ අපි අප්ඩේට් වෙනවනේ. 127ට වඩා දරුවනේ ඇති. ඉතින් ඒක අපිට නිශ්චිත අගයක් ඒ නිසා සඳහන් කරන්න බෑ. උපාංග 127ක් පමණ සම්බන්ධ කිරීමේ හැකියාව ඇත. ඒ වගේම USB 2.0. ඉස්සර කාලේ තිබ්බ USB 2.0 කියන ports. හරිද? USB 2.0 ආකාරය වූ කෙවණි වල megabits per seconds. megabits BITS bits 8ක් තමයි බයිට් එකක් වෙන්නේ. අතන megabits bits 1024 per second තප්පරයකට. එහෙනම් megabits per seconds 480ක වේගයකින් USB 2.0 ආකාරයේ කෙවණියකින් දත්ත ගමන් කරන්න හැකියාවක් තියෙනවා. USB 2.0 ආකාරයේ USB කෙවණියකින් USB port එකකින් megabits per second 480ක වේගයක නේද 480ක වේගයක් ගමන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ USB 3.0 මේක නවීන එක අලුතෙන්ම ආපු
USB 3.0 ආකාරය වූ කෙවණි වල gigabits per second bits per second 4.8ක දත්ත සංනිවේදනය කිරීමේ හැකියාවක් ඇත. එතකොට මේ වගේ 10 ගුණයක් USB 2.0 එකට වඩා 10 ගුණයක් වේගවත් වෙලා තියෙනවා ආසන්න වශයෙන් 3.0 පෝට් එක. ඉතින් දැන් ඉස්සර කාලේ 2.0 තිබුණා. ඉතින් ඒ වගේ දත්ත වේගය දැන් මේ වයරක දිගේ දත්තයක් ගමන් කරන වේගයක් තියෙනවනේ. මේ වයරක දිගේ දත්තයක් ගමන් කරන වේගය මෙගාබිට්ස් per second 480යි. හැබැයි USB 3.0 ආකාරයේ කෙවණි වල ගිගාබිට්ස් per second 4.8ක්. කරන මේ නවීන ඒවා. දැන් පුතේ පෙන් ඩ්‍රයිව් එකක් ගත්තත් එහෙමයි. අපි පෙන් ඩ්‍රයිව් එකකට වේගෙන් දත්ත කොපි කරගන්න හරි ආසයිනේ. එතකොට USB 2.0 සපෝට් කරන පෙන් ඩ්‍රයිව් එකක් නම් පෝට් එකත් USB 2.0 නම් අපිට පෙන් එකට දත්ත කොපි කරගන්නකොට ඒ වේගය ලබා ගන්න වෙන්නේ මෙගාබිට්ස් වලින්. හැබැයි පුතේ පෙන් එක 3.0 සපෝට් කරනවා නම් පරිගණකයේ USB 3.0 පෝට් එකක් තියෙනවා නම් අපිට ගිගාබිට්ස් වලින් දත්ත ට්‍රාන්ස්ෆර් කර ගැනීම හැකියාවක් තියෙනවා. විශාල වේගයක්. ඒ ඔන්න ඔය විදිහට අපිට USB වර්ග දෙකක් අපිට හම්බ වෙනවා. ඊට අමතරව දැන් මේ USB අපිට දකින්න පුළුවන් USB Type A. ඒ වගේම USB Type B. USB Type B කියන ඒවා නම් ඇත්තටම දැන් භාවිතා වෙන්නේ නැහැ. මේවා තාම තියෙනවා. USB Type B වගේ දේවල් අපිට දකින්න පුළුවන් printers වල එහෙම. දැන් ඒ කියන්නේ දැන් printers වල පුතේ දැන් අපිට පරිගණකයට USB සම්බන්ධ වෙනවා. නම් printer එකට සම්බන්ධ වෙන්නේ USB Type B කොටස. එහෙමයි හදලා තියෙන්නේ. printer එකට USB Type B කොටස. scanners ඒ වගේ machines වර්ග තියෙනවා ඉස්සර කාලේ ඒවා. එහෙම තමයි සම්බන්ධ වෙන්නේ. තාමත් ගොඩක් printers වලට මේ විදිහට තමයි සම්බන්ධ වෙන්නේ. USB Type B කොටස printer එකට සම්බන්ධ වෙනවා. USB Type A කොටස computer එකට සම්බන්ධ වෙනවා. මේ දෙක තනි වයර් එකක් විදිහට තමයි එතකොට භාවිතා වෙන්නේ. එතකොට USB 3.0 කියන්නේ අලුත් එක. මේවා ගොඩක් වෙලාට මේ සාමාන්‍ය නිල් පාටින් මේ විදිහට පේන්නේ. ගොඩාක් කම්පියුටර්ස් වල පුතේ සයිඩ් එකෙන් බලද්දී ලැප්ටොප් වල මෙහෙම නිල් පාටින් තියෙනවා නම් ඒක USB 3.0. ගේමින් වලදී නම් පාට වෙනස් වෙනවා. ගේමින් වලදී නම් රතු පාටින් පේනවා. කොළ පාට ලැප්ටොප් නම් කියන්නේ ඒකේ පිට බාහිර වර්ණයේ කොළ පාටයි නම් කොළ පාටින් පේන්නේ. රතු පාට නම් රතු පාටින්, කහ පාට නම් කහ පාටින් මේ විදිහට මේක වර්ණ ගන්නනවා. නැත්නම් සාමාන්‍ය ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් වල සහ සාමාන්‍ය normal ලැප්ටොප් වල USB port එක බලන්න දරුවනේ නිල් පාටයි නම් ඒකෙන් කියන්නේ 3.0. ඒකෙන් ඔබට මේ වගේ gigabits per second 4.8ක පමණ වේගයකින් දත්ත සංවේදනය කරගන්න හැකියාව තියෙනවා. ඒක අඳුර ගැනීමට තමයි මේක යොදාගන්නේ. හරිද පුතේ? USB 3.0 තමයි මේ නිල් පාටින් අපි අඳුරගන්නේ. ඊට පස්සේ අපිට USB mini කියලා අර ඉස්සර කාලේ අපිට මේ USB mini devices හම්බුණා. Nokia මොබයිල් ෆෝන් වල එහෙම ඉස්සර කාලේ ආපු Nokia N95 වගේ ඒ මොබයිල් ෆෝන් charge කරන්න සහ අපිට data transfer කරන්න මේ USB mini cable එක ආවා. ඒ වගේම කැමරා වලට ආවා. අදටත් වාහනවල අපි දන්නවා ඉස්සරහා dash cam එකක් සම්බන්ධ කරනවා. ඒ ගොඩාක් dash cam වලටත් අද එන්නේ අපිට තාමත් සමහර ඒවා USB mini port එක. USB mini port එක. දැන් නම් මොබයිල් ෆෝන් වලට USB mini port එන්නේ නැහැ පුතේ. අපිට මොබයිල් ෆෝන් වලට එන්නේ USB micro port එක. USB micro port එක. තාමත් Android ගොඩාක් පරණ ෆෝන් වලට එන්නේ USB micro port එක. USB micro port එක. හැබැයි දැන් අලුත් මොබයිල් ෆෝන් වලට ඔක්කොටම එන්නේ පුතේ USB Type C. USB Type C. ඔබ දන්නවනේ USB Type C තමයි අද ගොඩාක් devices වලට එන්නේ. ඒ වගේම තමයි USB Type C එක තමයි අපිට අද ගොඩාක් laptop වලට සහ desktop වලටත් අද USB Type C port එක එනවා. මේක ඉතාමත්ම වේගවත් port එකක්. ඊට අමතරව තියෙනවා USB micro B කියලා port එකක්. USB micro B port එක තමයි ඔය Samsung ජංගම දුරකථන වලට අපි දන්නවනේ Note series කියන ජංගම දුරකථන වලට එන්නේ USB micro B කියන port එක. ඒ වගේම සමහර කැමරා වලට සමහර උපාංග ගොඩාක් උපාංග ටැබ් වලට වගේ USB micro B කියන port එක එනවා. මේක ටිකක් විශාල port එකක්. අපිට සාමාන්‍ය හැම device එකකටම සම්බන්ධ කරන්න බෑ. ඒතකොට අපිට දැන් device එකකටම සම්බන්ධ කරන්න පුළුවන් port තමයි USB micro port එක සහ USB Type C කියන port එක. මේවා තමයි දැනට නවීන අපිට කෙවෙනි විදිහට USB වල ගන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න මේ විදිහට අපිට USB ports ඔන්න දකින්න පුළුවන් විශාල සංඛ්‍යාවක්. දැන් මීට අමතරව දරුවනේ මෙතන USB ports අපිට තියෙනවා. නමුත් මම කිහිපයක් තමයි මේ ගත්තේ USB කෙවණිය හරහා USB port එක හරහා අපිට ඊට සමගාමීව දකින්න පුළුවන් ports වර්ග කිහිපයක් තමයි මම මේ ගත්තේ. නමුත් ප්‍රධාන වශයෙන් දැන් දරුවෝ දන්නේ USB port එකක් විදිහට මේක. නැත්නම් ඊට සමගාමීව අපිට මේ වගේ ports ගණනාවක් මොබයිල් ෆෝන් වලට සහ අනිකුත් උපාංගයන් වලට අපිට දකින්න පුළුවන්. මේ තියෙන්නේ USB port සම්බන්ධයෙන් දැන් ලැප්ටොප් එකක් වගේ ගත්තට පස්සේ USB port එකකදී දැන් USB 2.0 port එක නිකාම්ම කළු පාටින් තමයි අපිට බලා ගන්න පුළුවන්. නමුත් මම දරුවන්ට කිව්වා සාමාන්‍ය ලැප්ටොප් එකක නම් මේ 3.0 port එක නිල් පාටින් අපිට බලා ගන්න පුළුවන්.
නිල් පාටින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක විශේෂත්වයක්. මොකද එතකොට අපිට මේ පෝට් එක හරහා වේගවත් දත්ත සම්ප්‍රේෂණයක් සිද්ධ කරගන්න පුළුවන්. දැන් මේ කළු පාටින් අපිට තියෙන මේ පෝට් එකේදී එහෙම විශාල දත්ත සංවේදනයක් අපිට කරගන්න බෑ. සාමාන්‍ය ඒක සම්ප්‍රදානුකූලව ආපු පෝට් එක. අර ගේමින් වලදී අපිට මේ පාට වෙනස් වෙනවා. හරි. දැන් මේ මෙතන USB පෝට් එකක් තියෙනවා දරන්න පේනවා මේ දුම් දාගෙන යනවා. USB පෝට් එක ඇතුලෙන් දුම් දාගෙන යනවා. ඒක සමහරවිට දැන් අපි ඔය දැන් මේක අර hot pluggable hot swappable කිව්වට සමහර අවස්ථාවලදී මේකදී අපිට මේ ගිනි ඒ කියන්නේ අපි මෙතන කියන ගිනි පුළුගු ඉලෙක්ට්‍රික් ස්පාර්ක් එකක් වෙන්නේ. ඔබ දන්නවනේ දැන් මේ පෙන් එකක් අපි එහෙම ගහනකොට කොච්චර වුණත් එතෙන්දී අර විද්‍යුත් ඝට්ටනයක් සිද්ධ වෙනවා. අපි කියන ඉලෙක්ට්‍රික් ස්පාර්ක් එකක්. පොඩක් අර කරන්ට් එක චිස් ගන්න. ඔබ දන්නවනේ දරුවනේ දැන් සමහර ප්ලග් ටොප් වලට ප්ලග් එකක් ගහනකොට ප්ලග් එකෙන් කරන්ට් එක විසි වෙන්නේ. ෆෝන් චාර්ජර් එකක් ගහනකොට ටාංගාල පොඩි කරන්ට් එකක් විදුලි පුළුගුවක් යනවනේ. ඉතින් එවැනි විදුලි පුළුගු මේ USB වලදී ඇතුල් වෙනවා. කාලයක් යනකොට මේ USB එක සවුත් වෙන්නේ ඒකයි. හරිද? මොකද hot pluggable රත් වෙලා තියෙන්නේ. රත් වීම විදුලිය හරහා වෙච්ච රත් වීම. ඒතර අපි මේකට යම් devices සම්බන්ධ කරනකොට ඒ හරහා ඒ විදුලි පුළුගු ඇති වෙනවා. සමහර ඒවා මේ වගේ පිච්චිලා යනවා. ඒතර දුම් දාගෙන යන්නේ ඒකයි. ඉතින් ඔන්න hot pluggable hot swappable කියන ඒ කාරණාවත් එක්ක අපි ඉතින් යම් උදාහරණයක් මම මේක ඇති දරුවන්ට ඉතින් අර සමහර වෙලාවට වෙනි දේවල් සිදු වෙන්න පුළුවන්. තත්වෙන් බාල USB පෙන් වගේ දේවල් එහෙම ටක් ගාලා පිච්චිලා යන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ USB port එකක්. ඒ වගේම දැන් මේ USB port වලත් male female කියලා දෙකක් තියෙනවා. මේ තියෙන මේ වගේ එකක්. දැන් මේ වගේ දේවල් දෙකක් අපිට සම්බන්ධ කරලා USB cable එකක් ඕනම් දික් කරගන්න පුළුවන්. දැන් මේ port එක ලැප් එකට කනෙක්ට් කරලා අපිට පුළුවන් පුතේ වුණා මෙතන පෙන් එකක් සම්බන්ධ කරන්න. එතකොට අපිට ඔය පෙන් එකක් දුරින් සම්බන්ධ කරගන්න අපිට මේ පෙන් port එක දිගට ගන්න ඕන නම් ඈතකට නේද? සම්බන්ධතාවයේ දිගට ගන්න ඕන වයර් තියෙනවා. මේ වෙනි වයර් තියෙනවා මීටර් 3, මීටර් 6, මීටර් 10. එතකොට අපිට මේ හරහා දිගු දුරකට පෙන් පෝට් එක අරගෙන යන්න පුළුවන්. පෙන් එකක් හෝ වෙනත් දෙයක් දැන් print එකක් වගේ නම් අපිට පරිගණකයේ තියෙන තදලා print එක ගොඩාක් ඈතින් අපිට සම්බන්ධ කරගන්න ඕන නම් මේ වගේ වයර් එකක් සම්බන්ධ කරලා අපිට මේක male female port එක හරහා කරගන්න පුළුවන්. එතකොට මේ තියෙන පුතේ USB hub එකක්. අපි මේකට කියනවා USB hub. මේකෙදී දැන් ලැප්ටොප් වලදී වගේ අපිට USB 3ක් වගේනේ හම්බ වෙන්නේ. මොකද මීට වඩා අපිට උපාංග USB උපාංග සම්බන්ධ කරගන්න ඕන නම් මෙවැනි hub එකක් අපිට සම්බන්ධ කරන්න පුළුවන්. මේ Anker කියන්නේ ගොඩාක් හොඳ brand එකක්. හොඳ brand එකක USB hub එකක්. නමුත් මේ මිලින් ඉතා අධික මිලක් වෙනවා. මොකද මේ branded ඒවා ගන්න. මොකද මේකේදී ඔබ දකිනවා මේ ඔක්කොම USB 3.0 hub. මේක අනිත් පැත්තෙත් පුතේ තියෙනවා මේ විදිහටම. ඒතර අපිට මෙතනදී දකින්න පුළුවන් USB 8ක්. ඒතර මේ port එක USB එක සම්බන්ධ කරලා අපිට තවත් බාහිර උපාංග 8ක් සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකෙදි 3.0 වගේ දේවල් අරගෙන වැඩක් නෑ. අපරාධය අපිට වැඩ කරගෙන යන්න අමාරුයි. 3.0 වගේ හබ් එකක් ගන්න පුළුවන් නම් අපිට මේ තවත් mouse keyboard ගොඩක් දේවල්. දැන් webcam එක දැන් අපිට සමහරවල්ලාට laptop එකට extra keyboard එකයි mouse එකයි සම්බන්ධ කරාම ඉඩමදි. ඒතර speaker එකක් සම්බන්ධ කරන්න උනොත් USB හරහා ඒ වගේම අපිට graphic pad එක සම්බන්ධ කරන්න සිද්ධ වෙනවා. ඊගාවට අපිට webcam එක සම්බන්ධ කරන්න සිද්ධ වෙනවා. දැන් මේ වගේ ගොඩාක් උපාංග සම්බන්ධ කරන්න සිද්ධ වුණොත් එහෙම මේ තියෙන ports ටික මදි වෙනවා. ගොඩාක් lap වල තියෙන ports 4යි. දෙපැත්තෙන් දෙක. ඉතින් ඒ නිසා අපිට මේ වගේ වෙලාවට මේ වගේ USB hub එකකට ඔන්න යන්න පුළුවන්. ඉතින් USB port එක හරහා තමයි දරුවනේ මේ උපාංග ටිකත් එහෙනම් මම පෙන්නුවේ අදහසක් ගන්න. ඊගාවට අපිට එන්නේ පුතේ වීඩියෝ කාඩ් port එක. VGA port. දැන් VGA port කිව්වම ටිකක් හුරුපුරුදුයිනේ අපි හැමෝම දන්නවනේ මේ HDMI, VGA කියන මේ කොටස් දෙක. ඒ වගේම තමයි මෙතන DVI port එක. ඔන්න මෙන්න මේ කියන ports ටික ගැන මේ අපි කතා කරන්න යන්නේ. විශේෂයෙන් ලැප්ටොප් පරිගණකවල දක්නට ලැබෙන HDMI කෙවණි. දැන් HDMI කියන port එක මේ විශේෂයෙන් ලැප්ටොප් වල තියෙනවා. දැන් මේක අපි ඩෙස්ක්ටොප් පරිගණකවලත් මේක දකින්න තියෙනවා. නමුත් ලැප්ටොප් පරිගණකවල නවීන ලැප්ටොප් පරිගණකවල ඉතාම විශේෂයි. විශේෂයෙන්ම ලැප්ටොප් පරිගණකවල දක්නට ලැබෙන HDMI කෙවණි පරිගණක තිරය නම මොනිටරේ. පරිගණක තිරය කියන්නේ මොනිටරේ. බහුමාධ්‍ය ප්‍රක්ෂේපණය කියන්නේ පුතේ මල්ටිමීඩියා අපි කියන්නේ ප්‍රොජෙක්ටර් එක කියලා. ඩිජිටල් රූපවාහිනී යන්ත්‍ර අපිට වෙනත් රූපවාහිනියක් ටීවී එකක් සම්බන්ධ කරගන්න. සහ ඩිජිටල් ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධ කිරීම සඳහා යොදා ගනු ලබයි. හරි. එහෙනම් මේ කියන වීඩියෝ කාඩ් ports වලට අපිට ගන්න පුළුවන් DVI port එක monitors දෙකක් වගේ සම්බන්ධ කරනවා නම් ගොඩාක් පරිගණක වලට VGA port එකට අමතරව DVI port එක එනවා. ඒ වගේම පුතේ display port එක මේක ටිකක් දකින්න වැඩිය හම්බ වෙන්නේ නැති port එකක්. එන HDMI port එක VGA port එක. දැන් VGA port එක නම් පුතේ නිල් පාටින් තියෙන්නේ.
HDMI පෝට් එක තියෙන්නේ මෙන්න මේ ආකාරයට. ඩිස්ප්ලේ පෝට් එක නම් පොඩ මේ මෙතනින් අපිට බලා ගන්න පුළුවන් හරස් කැපුමක් වගේ එකක් තියෙනවා. මිනි ඩිස්ප්ලේ පෝට් කියලා જાතියකුත් එනවා. එතකොට ඩුවල් ලින්ක් DVI එකත් DVI-i කියලාත් මෙතනදී DVI පෝට් වර්ග දෙකක් බලා ගන්න පුළුවන්. දැන් ගොඩක් පරිගණකවල මෙන්න මේ දෙන එකට එන්නේ. VGA කාඩ් වල. එතකොට දැන් මෙහෙම එකට ආවහම අපිට පුළුවන් පුතේ මෙතනින් ඩුවල් මොනිටර්ස් ගන්න. ඩෙස්ක්ටොප් කම්පියුටරේ මොනිටර්ස් දෙකක් ඩුවල් කරන්න. දැකලා තියෙනවනේ නේද? මොනිටර්ස් දෙකක් එකට ඩුවල් කරන්න. ඒ වගේ හැකියාවක් මේ DVI සහ VGA පෝට් දෙක හරහා අපිට ගන්න පුළුවන්. එතකොට මේ සුදු පාට පෝට් එක හැබැයි දැන් සමහර මොඩල්ස් වල පුතේ දැන් VGA කේබල් යන්නේ එන්නේ. ඒ VGA කේබල් එක DVI වලට ගන්න බෑ. ඔබ DVI කේබල් එකක්ම ගන්න ඕනේ. එතකොට මොනිටර් එකේ DVI සපහසුකම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පුතේ මේ DVI එකට VGA කන්වර්ටර් එකක් ගන්න වෙනවා. එතකොට DVI to VGA කනෙක්ටර් එකකින් තමයි අපිට මොනිටර් එකට කනෙක්ට් කරගන්න වෙන්නේ. දැන් සමහර මොනිටර්ස් වල කෙලිම DVI සපෝට් තියෙනවා. එතකොට ඔබට DVI කේබල් එකකින්ම ඒ මොනිටර් එක DVI මේ පෝට් එකත් එක්ක සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේ VGA පෝට් හැදලා තියෙන්නේ. දැන් මේ තියෙන DVI පෝට් එක. මේ DVI කේබල් එක. මේ HDMI. එකයි මේක VGA. මේ ඩිස්ප්ලේ පෝට් එක තමයි මේ තියෙන්නේ. ඉතින් අපිට මේ ඕනෑම ඒ පෝට් එකක් ඒ ලැබෙන පරිගණකයේ සහ අපේ ලැප්ටොප් පරිගණකයේ එක්ක අපිට ලබා දී තියෙන පෝට් එකක් ඉතින් අපිට අවශ්‍ය විදිහට මේ කියන මොනිටර්ස්, ප්‍රොජෙක්ටර්ස්, TV වගේ දේවල් වලට සම්බන්ධ කරගෙන අවුට්පුට් එකක් ගන්න පුළුවන්. දැන් කොහොමද ඩෙස්ක්ටොප් කම්පියුටර් එක නම් අපිට VGA පෝට් එක අනිවාර්යෙන් එනවා. ඒ වගේම HDMI පෝට් එකකුත් දකින්න පුළුවන්. ඒතර මේ දෙක හරහා අපිට කොහොමද මොනිටර් එක සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් අර දැන් පරිගණකයේදී නම් HDMI පෝට් එකයි VGA පෝට් එකයි දෙකම තිබ්බ කියලා පුතේ ඩුවල් කරන්න බෑ. ඩුවල් කරන්න බෑ. එහෙම කරන්න බෑ. ඩුවල් කරනවා නම් VGA එකට යන්නම් වෙනවා. ඒ කියන්නේ අපි ඒකට කියනවා ඩෙඩිකේට් VGA එකක්. එහෙම නැත්නම් සෙපරේට් VGA එකකට අපිට යන්න වෙනවා. මදර්බෝඩ් එකේ වෙන VGAs දෙකෙන් අපිට මොනිටර්ස් දෙකක් ඩුවල් කරගැනීමේ හැකියාවක් නැහැ. මොකද මේ වගේ කොටසකදී ගොඩක් දරුවන්ට හිතෙන්න පුළුවන් මේ. එහෙනම් අපිට VGA පෝට් එකෙන් තව මොනිටරයක් ගන්න පුළුවන්. DVI පෝට් එකෙන් තව මොනිටරයක් ගන්න පුළුවන් කියලා. එහෙම මොනිටර්ස් දෙකක් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. මේක එක්ස්ට්‍රා ඒ කියන්නේ සෙපරේට් VGA එකක් කරා අවුට්පුට් එක ඩුවල් ඒ කියන්නේ දැන් ඩුවල් කරනවා නම් ඔන්බෝඩ් VGA එකක් එක්ක අපිට ඩුවල් කරගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ පෝට්ස් මේ විදිහට අපිට පරිගණකයක වගේම ලැප්ටොප් පරිගණකයකත් අපිට දකින්න පුළුවන්. ඒ වගේම ප්‍රොජෙක්ටර්ස් වලත් අපිට VGA, HDMI මේ ඔක්කොම පෝට්ස් අපිට දකින්න පුළුවන්. ඉතින් නිතර දෙවේලේ අපිට හමු වෙන පෝට්ස්. දැන් TV එකක් ගත්තත් ගෙදර ගොඩක් TV පිටිපස්සේ VGA සහ HDMI පෝට් දෙක දකින්න පුළුවන්. මේ ඩිස්ප්ලේ පෝට් වගේ දේවල් නම් ගොඩක් ප්‍රොජෙක්ටර්ස් වල අපිට දකින්න හම්බ වෙනවා. සාමාන්‍ය භාවිතයකදී නම් ඩිස්ප්ලේ පෝට් එකක් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. DVI පෝට් එකත් අපිට ගොඩක් වෙලාවට පරිගණකයක් කරහා පමණයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. රූපවාහිනී වලට DVI පෝට් ලැබෙන්නේ නැහැ. හරි. දැන් මේකෙත් අපි ඉස්සරහට ගියොත් මේ තියෙන දරුවනේ USB පෝට් එකක් හරහා HDMI පෝට් කන්වර්ටර් එකක්. මොකද සමහර පරිගණකවල USB එක හරහා ඩිස්ප්ලේ අවුට්පුට් එකක් ගන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී දරුවනේ මේ වගේ කන්වර්ටර් එකක් මේ වගේ කන්වර්ටර් එකක් පාවිච්චි කරලා USB හරහා අපිට ඩිස්ප්ලේ අවුට් එකක් ගන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. හැබැයි පහසුකම පරිගණකයේ USB එක හරහා අපිට තිබිය යුතුයි. එහෙම නැත්තම් බෑ. මම මේ අදහසක් දුන්නේ දරුවන්ට. මොකද අපි ඉගෙන ගන්නකොට මෙවැනි ක්‍රම තියෙනවා කියලා අපි අවබෝධ කරගත යුතුයි. ඒතර ඒ අවබෝධය හරහා අපිට දවසකදී මේක ඊටාම විශාල වටිනාකමක් අරන් දෙනවා අපිට. හදිස්සි අවස්ථාවකදී අපිට මතක් වෙනවා USB 3.0 එක හරහා මේකෙදි මේ ඔප්ෂන් එක දීලා තියෙනවා. ඒ නිසා අපිට USB පෝට් එකෙන් HDMI පෝට් එකක් ගන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි දැන් මේ තියෙන්නේ පුතේ දැන් ඔබ දකිනවා මෙතනදී HDMI පෝට් එකක් තියෙනවා. VGA පෝට් එකක් තියෙනවා. ඩිස්ප්ලේ A කියලා කියනවා. නැත්නම් ඩිස්ප්ලේ පෝට් එකක් තියෙනවා. දැන් මේ පෝට් තුනම ඔන්න එක හබ් එකක් තුල නිරූපණය වෙනවා. එතකොට මේ නිරූපණය වෙන මේ පෝට් තුනම මේ සම්බන්ධ කරලා තියෙන USB type C පෝට් එකකට. හරි. නවීන මව්පූර්වවල පුතේ මේ C පෝට් එක එනවා. ඒ වගේම ලැප්ටොප් වලත් මේ C පෝට් එක එනවා. ඒ වගේම ගොඩක් නවීන ජංගම දුරකථන වලත් මේ C පෝට් එක හරහා අපිට අවුට්පුට් එකක් ගන්න පුළුවන් මේ පෝට් වලින්. දැන් ඔන්න උදාහරණයක්. ඔන්න පුතේ දැන් අලුතෙන්ම එන අපි උදාහරණයක් විදිහට ගත්තොත් Apple computer එකක්. MacBook එකක්. නේද? MacBook පරිගණකයක් ගත්තොත් MacBook පරිගණකයකදී අපිට C port නේද? මේ විදිහට මේ C port ඔන්න වගේ තියෙන C port දෙකයි අපිට දකින්න හම්බ වෙන්නේ. MacBook Air පරිගණකයේ ගත්තොත් C port දෙකයි තියෙන්නේ. මෙතන C port එක. එතකොට VGA port එකක් එන්නේ නැහැ, HDMI port එන්නේ නැහැ, USB port එන්නේ නැහැ. කිසිම port එකක් එන්නේ නැහැ. MacBook Air එක ගත්තොත් පුතේ මෙන්න මේ C port දෙකයි 3.0 audio jack එකක් ගහන්න පුළුවන් port එක විතරයි එන්නේ. එතකොට මේ MacBook Air එක charge කරන්නෙත් අපි C port එක හරහා. අන්න දැන් අපිට අවශ්‍යයි MacBook Air එකට HDMI එකක්. MacBook Air එකට VGA එකක් සම්බන්ධ කරන්න. එතකොට මොකද කරන්නේ? අපි මේ C port එක
සම්බන්ධ කරනවා MacBook එකේ C port එකට. එතනින් output එක අපිට ලැබෙනවා VGA port එකක්, display port එකක්, HDMI port එකක්. දැන් අපිට අර ඕනේ port 3 මේ display port 3ත් මේ විදිහට C port එකක් කරා අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක ඉතාමත්ම වටිනවා. මොකද හදිසි අවස්ථාවකදී මේව දැනගෙන ඉන්න ඕනේ. මෙහෙම දේවල් තියෙනවා කියලා. එහෙම නැත්නම් අපි හිතනවා අනේ මේ USB C port විතරයිනේ අපිට තියෙන්නේ. අපි කොහොමද අනිත් port සම්බන්ධ කරගන්නේ? ඉතින් මේ විදිහට පුතේ මේ USB ports C හරහා ඕනෑම port එකක් අපිට එළියට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ තියෙන්නේ ඔන්න separate VGA එකක්. අපි මේවට කියනවා separate VGA. separate කියන්නේ පුතේ motherboard එකට වෙනම සම්බන්ධ කරන VGA එකක් මේ තියෙන්නේ. අපි මේක ගැන අපි ඉස්සරහටත් කතා කරමු motherboard එකෙන් පස්සෙත්. ඒතර අපි මේවට ඔන්න බාහිරින් සම්බන්ධ කරන external VGA card කියලා කියනවනේ separate VGA card එකක්. මේ VGA card එකේ ඔන්න පුතාලට දකින්න පුළුවන් VGA port එක තියෙනවා, HDMI port එක තියෙනවා, DVI port එක තියෙනවා. ports තුනම දකින්න හම්බ වෙනවා. දැන් මෙතනදී පුතේ අපිට ඕනම් පුළුවන් වෙන්න monitors දෙකක් මේ ports දෙකකට සම්බන්ධ කරලා මේ විදිහට monitors දෙකක් dual කරගන්න. monitors දෙක dual කරගත්තාම මේ monitors දෙකටම එක desktop එකක් අපිට use කරගන්න පුළුවන්. එක wallpaper එකක් යොදාගෙන නේද? gaming වලට එහෙම අපිට යොදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් කරනවා නම් අපිට මේ වගේ separate VGA එකකට යන්න වෙනවා. separate VGA එකදී අපිට monitors දෙකක් සම්බන්ධ කරලා මේක කරගන්න පුළුවන්. මේ තියෙන්නේ දැන් මේ අපි දකින්නේ ටිකක් බේසික් මිලෙන් අඩු සාමාන්‍ය VGA port එකක්නේ. ඒක මම හිතා VGA card එකක් නේ දරුවනේ. මේ ඔබ උඩ දකින්නේ ටිකක් මිලෙන් අධික ජවයෙන් වැඩි බල සම්පන්න VGA card එකක්. දැන් මේ VGA card එක ටිකක් මිලෙන් අධිකයි. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් දැන් මේ පේන VGA card එක 15000ක් වගේ නම් හරිද? මේ මම පෙන්නන VGA card එක ලක්ෂ 1කමාරක් විතර වෙනවා. හරිද? හරි. ලක්ෂ 1කමාරක් විතර මුදලක් වෙනවා මේ VGA එක. දැන් මේකෙදී ඔබට දකින්න පුළුවන් display port දෙකක් තියෙනවා, HDMI port දෙකක් තියෙනවා, DVI port එකක් තියෙනවා. ඔබ දන්නවද පුතේ මේ VGA card එකෙන් අපිට පුළුවන් අවශ්‍ය නම් monitors 3ක්. මේ විදිහට monitors 3ක් එකට සම්බන්ධ කරන්න. මේකේ බෑ. දැන් ඒතරවත් කියන්න පුළුවන් මෙහෙම. ඒ නිසා මේකේ 3ක් තියෙනවනේ. මේකේ ports 3ක් තියෙනවා. එහෙනම් monitors 3ක් පුළුවන් නේද කියලා බෑ. එහෙම ports 3ක් තිබ්බට බෑ. ඒ අපිට දීලා තියෙන අවස්ථාවක්. ඕනි නම් VGA port එකයි HDMI port එකනුයි ගන්න. ඕන VGA port එකයි DVI එකනුයි ගන්න. ඕන HDMI එකයි DVI එකනුයි ගන්න. එහෙම පුළුවන්. මේකෙදි HDMI දෙකෙන් port දෙකක් එනවා. ඒතර HDMI දෙකෙන් අපිට monitors දෙකක් connect කරන්න පුළුවන්. අවශ්‍ය නම් මේ තුනෙන් DVI එකෙන් එකක් පුළුවන්. එහෙම නැත්නම් display port එකෙන් එකක් පුළුවන්. මේ විදිහට එහෙනම් අපිට පුළුවන්කම ලැබෙනවා ඔන්න VGA port එහෙම නැත්නම් video output port හරහා මේ කටයුතු ටික සිද්ධ කරගන්න. හරි. දැන් එහෙනම් මේ විදිහට අපිට මේ display ports ටික බලා ගන්න පුළුවන්. අපි යමු ඊගාව ports මොනවද කියලා බලන්න. ඔන්න අපිට ඊගාවට හම්බ වෙනවා පරිගණකයක ජාලකරණ කෙවණිය network port එක. දැන් මේ ජාලකරණ කෙවණිය හරහා තමයි දරුවනේ අපි පරිගණකයකට තවත් පරිගණකයක් සම්බන්ධ කරන්නේ. පරිගණකයත් එක්ක තවත් පරිගණකයක් සම්බන්ධ කරන්නේ ජාලකරණ කෙවණිය. network wire වලින්. එහෙමත් නැත්නම් අපි පරිගණකයකින් අන්තර්ජාලයට සම්බන්ධ වෙනකොට අන්තර්ජාලය හරහා ලැබෙන දත්ත සහ තොරතුරු පරිගණකයට සම්බන්ධ කරන්න ජාලකරණ කෙවණිය යොදා ගන්නවා. දැන් මේ ඔබ දකින්නේ ජාලකරණ කෙවණිය එකක්. දැන් මේ දකින්නේ ජාලකරණ කෙවණියට සම්බන්ධ කරන RJ45. අපි මේකට කියන්නේ RJ45 switch එක. RJ45 switch එක තමයි මේ කියන ජාලකරණ කෙවණියට සම්බන්ධ කරන්නේ. එතකොට අපිට එතනදී දකින්න පුළුවන් මේ LAN ports මේ විදිහට. මේ තියෙන්නේ modem එකක්. දැන් modem එකකදී මේ මෙතනින් තමයි පුතේ අපිට තවත් පරිගණක ගොඩක් සම්බන්ධ කරගන්න පුළුවන්. මේ තවත් පරිගණක 4කට අන්තර්ජාලය දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පරිගණක 4ම හරහා දත්ත සංවේදනය සිද්ධ කරන්න පුළුවන්. right මෙතනදී අපිට පුළුවන් WAN තවත් සම්බන්ධතාවයක් එකතු කරගන්න. මෙවැනි ආකාරයේ RJ45 තමයි මේකට සම්බන්ධ වෙන්නේ. එතකොට පරිගණකයක පිටුපස කොටසේ මෙන්න මේ විදිහට ඔබ දකිනවා පුතේ අපිට පරිගණකයක සෑම මදර්බෝඩ් එකකම මේ RJ45 ජැක් එක කෙවණිය දකින්න පුළුවන්. අපි network port එක කියලා කියන්නේ. ඒක ලයිට් දෙකකුත් තියෙනවා. කහ පාට සහ කොළ පාට විදිහට. එතකොට අපි මේ වයක හරියට සම්බන්ධ කරොත් කහ පාට බල්බ් එක පත්තු වෙනවා. data transfer වෙනවා නම් කොළ පාට බල්බ් එක පත්තු වෙනවා. එහෙම තමයි මේකද වෙන්නේ. වයක හරියට plug කරොත් වයක දෝෂයක් නැත්නම් අනිත් පැත්තේ device එකයි මේ device එකයි අතර සම්බන්ධතාවයේ මැනවින් සිද්ධ වුණා නම් කහ පාට බල්බ් එක පත්තු වෙනවා. ඒ වගේම අන්තර්ජාලය හරහා අපි දත්ත සංනිවේදනයක් සිද්ධ කරනවා නම් දත්ත නිසියාකාරව පරිගණකයට ලැබෙනවා නම් කොළ පාට බල්බ් එක පත්තු වෙනවා. මේ විදිහට තමයි මේ බල්බ් දෙක තුලින් අපිට පණිවිඩයක් සංඥාවක් ලබා දෙන්නේ මේ තුල හරියට සිද්ධ වෙනවා මේ කාර්යය හරියට සිද්ධ වෙනවා කියලා අපිට මෙයා සංඥාවක් ලබා දෙනවා. එහෙනම් අපි බලමු කියවලා ජාලකරණ කෙවණිය network port
ජාල කරන කෙවනියක් මගින් පරිගණක ජාලයක ඇති පරිගණක ජාල රවුටරය නෙට්වර්ක් රවුටර්. දැන් මේක අපි රවුටර් එකක් විතර ගමුකෝ අපි මේක. ජාල ස්විච්චය නෙට්වර්ක් ස්විච් සම්බන්ධ කරනු ලබයි. පරිගණක ජාලයක ඇති පරිගණක. අනිත් දැන් පරිගණක ජාලයක තියෙන කුලන අපේ පරිගණක ගොඩක්. ඒ ගොඩක් සම්බන්ධ කරගන්නත් මේ වගේ නෙට්වර්ක් පෝට්ස් අපිට යොදා ගන්න වෙනවා. ජාල කරන ස්විච් එකක් මම පෙන්නන්නම්. මේ වගේ දේවල් සම්බන්ධ කරනු ලබනවා. එහෙනම් මේ තියෙන්නේ ජාල කරන ස්විච් එකක්. දැන් මේ සාමාන්‍ය ජාල කරන ස්විච් එක පුතේ අපිට මෙතනින් පුළුවන් දැන් හිතන්නකෝ ආයතනයක් ගත්තාම කම්පියුටර්ස් 50ක් 100ක් තියෙනවනේ. ඒතර මේ 50 100ක්ම එකට ජාලගත කරන්න ඕනේනේ. පරිගණක අතර එකම ෆයිල් එක හොමාරු කරගන්න සිද්ධ වෙනවා. එතකොට මේ පරිගණක ඔක්කොම එක ජාලයක් බවට පත් කරගන්න වෙනවා. එතකොට අපිට වැඩ කටයුතු කරන්න හරි පහසුයි. නැත්නම් පෙන් ඩ්‍රයිව් වලින් දේවල් එහා මෙහා කරන්න වෙනවා. අන්තර්ජාලය හරහා හොමාරු කරන්න වෙනවා. පරිගණක ඔක්කොම එකිනෙක එකතු වුනහම එකිනෙකට සම්බන්ධයක් හැදෙනවනේ පුතේ. අපි මේ සම්බන්ධයක් කරනකොට මේකේ ස්විච් එකක් තමයි භාවිතා කරන්නේ. එතන මේ ස්විච් එකට මේ පරිගණක ඔක්කොම සම්බන්ධ කරනවා එකිනෙක. එතන මේ ස්විච් එක හරහා පුළුවන් මේ පරිගණකයත් මේ පරිගණකයත් අතර ලැබෙන දත්ත එකිනෙක සම්බන්ධතාවයක් ඇති කරගන්න. අපි 6 වෙනි පාඩමේදී නෙට්වර්කින් කොටස තුලදී මේ සියලුම දේවල් අපි කතා කරනවා. අපි මේකට ඩයග්‍රෑම් අදිනවා. මේ ගැන අපි වැඩිදුර 6 වෙනි පාඩම තුලදී කතා කරනවා. නෙට්වර්කින් පාඩම. මෙතනදී ඩිවයිස් එක දැක්කනම් හරි පුතේ. ඩිවයිස් එක මොකක්ද කියලා දැක්කනම් හරි. ඒ වගේම තමයි දැන් මේ ඔබ දකින්නේ මේ ලොකු ජාලයක්. නෙට්වර්ක් ස්විච් සම්බන්ධ කරපු ලොකු ජාලයක්. එහෙනම් බලන්නකෝ පුතේ නෙට්වර්ක් වයර් සම්බන්ධ වෙලා මේ විදිහට නේද? මේ කහ පාටින් නම් ඔබ දකින්නේ fiber optic cable. fiber optic cable ගැනත් අපි කතා කරනවා 6 වෙනි එකකේදී. මේ fiber optic cable උඩින් දකින්න හම්බෙන්නේ අපිට නෙට්වර්ක් පෝට් වලට සම්බන්ධ වෙච්චි RJ45 cables. ඊටත් ඉහළින් තියෙන්නේත් ඒවා. එතකොට මේ විදිහට මේ සම්බන්ධ වෙලා ලොකු ජාලයක් තමයි මේ නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මෙවැනි ජාල තමයි ඔය විශාල ආයතනවල තියෙන්නේ. ඉතින් ඔය නෙට්වර්ක් පෝට් එකට ඔන්න වගේ ලොකු වේවල් කොටසක් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මම මේ ආයි පාරක් පෙන්නන්නේ USB type C port එක. දැන් මම කලින් වීඩියෝ පෝට් එකටත් පෙන්වන්නේ පුතේ. වීඩියෝ පෝට් එකටත් මම කිව්වා USB type C port එකක් සම්බන්ධ කරලා අපිට පුළුවන් HDMI VGA output ගන්න. ඒ වගේම තමයි මේ USB type port වල තියෙනවා මේ USB වගේම network port එකත් අපිට එළියට ගන්න පුළුවන්. මොකද මම කිව්වේ පුතේ කලින් අර MacBook Air එකට අපිට network port එකක් එන්නේ නැහැ. Mac කිසිම පරිගණකයක කියන්නේ laptop වලට. Mac laptop වලට Apple laptop වලට network port එක එන්නේ නැහැ. ඒතර හදිසි අවස්ථාවකදී අපිට Wi-Fi නැහැ දැන්. laptop එකට Wi-Fi නැහැ. අපිට තියෙන network එකකින් තමයි අන්තර්ජාලය ගන්න. අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට වෙන්නේ USB C type port එකක් අරගෙන අපිට සිද්ධ වෙනවා RJ45 cable එක හරහා මේ network port එකෙන් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න. ඉතින් අන්න ඒ වගේ අපිට hub වර්ගත් ඔන්න භාවිතා කරන්න පුළුවන් network port කියන දේවල් මේ හරහත් අපිට ලැබෙනවා. ඉතින් මේකත් සුවිශේෂී අවස්ථාවක්. ඉතින් මේ ඔක්කොම එකටන පෝටුත් තියෙනවා පුතේ. 8-in-1, 16-in-1 වගේ දේවල්. ඒ කියන්නේ පෝට් 8ක්ම සම්බන්ධ කරන්න පුළුවන් USB හරහා. ඇත්තට මේ වගේ දේවල් දැන් ගොඩක්ම එන්නේ MacBook වලට. මොකද MacBook වලට මේ පෝට්ස් කිසිම දෙයක් එන්නේ නැත්තේ. ඒ නිසා මේ හරහා අපිට සියලුම පෝට්ස් අපි අද කතා කරපු සියලුම පෝට්ස් අපිට එළියට ගන්න පුළුවන්. separately එළියට ගන්න පුළුවන් C port එකක් හරහා. දැන් C port එක තමයි මෙතන වැදගත් මෙක් කියන එතකොට. නේද? USB type C port එක. USB type C port එක තමයි මෙතන වැදගත්ම කෙනා. හරි. දැන් modem port එක. පරිගණක අන්තර්ජාලය හරහා සම්බන්ධ කිරීම සඳහා මෙන්ම පරිගණකයේ භාවිතා කරමින් ෆැක්ස් යැවීම සඳහා මෙම කෙවණිය භාවිතා කරයි. පරිගණකයක මොඩම් පෝට් එකකුත් තියෙනවා මේ වගේ පොඩියට. දැන් මේ වගේ සෑම පරිගණකයකටම නම් එන්නේ නැහැ. නමුත් ගොඩාක් ඉස්සර කාලේ පරිගණකවල නම් තිබුණා. නමුත් වර්තමානයේ අපිට දකින්න බෑ. වර්තමානයේ අපිට දකින්න වෙන්නේ මොඩම් පෝට් එක රවුටර් එක හරහා. මේ මොඩම් රවුටර් එක හරහා. මේක RJ11 කියලා කියන්නේ. දැන් RJ45 නේ මේක. මේක අපි කියන්නේ RJ45. RJ45 අපි මේකට කියන්නේ පුතේ ඊතර්නෙට් පෝට් එක. නැත්නම් ඉන්ටර්නෙට් පෝට් එක. මේකෙදි ෆෝන් කේබල් එකේ ඉන්නේ RJ11. මේක කේබල් එක පොඩි. වයර් 4ක් වගේ එන්නේ. මේකෙදි වයර් 8ක් වගේ එනවා. මේ ෆෝන් ඊතර්නෙට් නැත්නම් ඉන්ටර්නෙට්. අපිට දැන් අපි ඔය ටෙලිකොම් ලගින් වගේ මේ සම්බන්ධතාවය ගත්තොත් අන්තර්ජාලය යන්න අපිට RJ45 කේබල් එකක් හම්බ වෙනවා. එතකොට RJ11 එකෙන් තමයි voice mobile phone එක සම්බන්ධ වෙන්නේ. එතකොට ඒක මෙන්න මෙහෙමයි සිද්ධ වෙන්නේ. මේ තියෙන්නේ. දැන් මේ මොඩම් එක LAN port එකක් කරා RJ11 මේක sorry RJ45 අපි කිව්ව network port එක කරා පරිගණකයට සම්බන්ධ වෙලා. ඊට පස්සේ මේකෙම power එක සම්බන්ධ වෙලා අංක දෙකේදී මෙතන මේ තියෙන්නේ VDSL port එක කියලා. ඒ VDSL port එක තමයි මෙන්න මෙතනින් එන්නේ. දැන් phone wall socket එක දැන් මේ තියෙන පුතේ අංක 3 මේ බිත්තියට අපිට එන එක. මේක බිත්තියෙන් මේ විදිහට tower එකට, ඒ කියන්නේ line එකට යනවා.
මේ විදිහට කණු හරහා අපේ ගෙදරට එනවා. අපේ ගෙදර බිත්තිය ගහලා තියෙනවා DSL ස්ප්ලිටර් එකක්. DSL ස්ප්ලිටර් කියන්නේ ස්ප්ලිටර් එකකින් කරන්නේ මේ වයර් එකකින් එන සංනිවේදන දාලේ දත්ත කොටස් දෙකට බෙදනවා. ස්ප්ලිට් කරනවා. ඒකද පුතේ මෙන්න මෙතනින් තමයි RJ11 එක යන්නේ. ඒතර RJ11 එක හරහා මේ ස්ප්ලිට් වෙලා මේකදී වොයිස් එක යනවා මෙන්න ෆෝන් එකට. මෙතනින් තමයි RJ45 කේබල් එක එන්නේ. RJ45 කේබල් එක මේ විදිහට කලීම් කනෙක්ට් වෙලා VDSL පෝට් එකට සම්බන්ධ වෙනවා. දැන් මේ මොඩම් එක පුතේ මොඩම් එක අපි 6 වෙනි පාඩමේදී කතා කරමු. මේ මොඩම් කියන එක හැදිලා තියෙන්නේ මොඩියුලේෂන් සහ ඩිමොඩියුලේෂන් කියන ටෙක්නික් දෙක එකතු වෙලා. මොඩියුලේෂන් කියන එකට සිංහලෙන් කියන්නේ මුර්ජනය. මොඩියුලේෂන් මුර්ජනය. ඩිමොඩියුලේෂන් එකට කියන්නේ විමුර්ජනය. නම් මොඩියුලේෂන් ඩිමොඩියුලේෂන් කියන ක්‍රියාවලිය සිද්ධ කරන කෙනා තමයි මොඩම් එක. එහෙනම් මොඩියුලේෂන් එකේ MO අකුරු දෙක ගත්තා. ඩිමොඩියුලේෂන් එකේ DM අකුරු දෙක අරන් තමයි මොඩම් කියන උපාංගය හදලා තියෙන්නේ. 6 වෙනි එකකදී කතා කරමු. ඉතින් මොඩම් එකෙන් තමයි ඊගාවට මේ ආව ස්ප්ලිටර් එක හරහා ආපු ඒ sannivedanaya මෙන්න network port එකක් හරහා ලැප්ටොප් එකකට හෝ ඩෙස්ක්ටොප් පරිගණකයකට ලැබෙනවා. එතකොට මෙන්න මේ මොඩම් පෝට් එක කියන්නේ පුතේ ඔන්න වගේ පෝට් එකක්. එතකොට මේ මොඩම් පෝට් එක නැත්නම් මොඩම් එක හරහා තමයි මේ කියන කාරණාව සිද්ධ වෙන්නේ. ඉතින් මොඩම් එකයි රවුටර් එකයි. ඒ කියන්නේ මොඩම් රවුටර් කියන්නේ ඒකයි පුතේ. මොකද මේකේ වයර්ලස් Wi-Fi connection එකක් එනවා අපිට. SL ශ්‍රී ලංකන් ටෙලිකොම් හරහා අපිට මේ සම්බන්ධතාවය අපිට ලැබිලා තියෙනවා. එතකොට ඒ ඔයාලට දැන් මොබිටෙල් සහ ටෙලිකොම් සම්බන්ධතාවයක් නම් තියෙන්නේ. මේ මං කිව්ව සම්බන්ධතාවය ගෙදරදී දකින්න පුළුවන් නේද? ගෙදරදී දකින්න පුළුවන්. ගෙදර මේ විදිහට අනිවාර්යෙන් DSL ස්ප්ලිටර් එකක් බිත්තියට හයි කරලා ඇති. මේ විදිහට පවර් එක සම්බන්ධ කරලා මේ විදිහට වයර් එකක් සම්බන්ධ කරලා එක්ක වයර්ලස් ක්‍රමයට හරි ඔබ මේ කියන මේ මොඩම් පෝට්ස් එහෙම නැත්නම් මේ කියන ක්‍රියාවලිය අන්තර්ජාල ක්‍රියාවලිය සංවේදන ක්‍රියාවලිය මේ වෙනකොටත් භුක්ති විඳිනවා වෙන්න පුළුවන් දරුවනේ. ඉතින් එහෙම භුක්ති විඳින්න නැත්නම් ඒ දරුවට පසු කාලීනව මෙවැනි ක්‍රමවේද අත්දැක බලන්න පුළුවන් වෙයි. ඉතින් මේ තමයි අන්තර්ජාලය අපිට ලැබෙන ආකාරය. ඒ වගේම අපිට අන්තර්ජාලයත් එක්කම අපේ ලෑන්ඩ් ෆෝන් එකට ස්ථාවර දංගම දුරකථනයටත් ඒ sannivedanaya ලැබෙන ආකාරය. ඉතින් ඒක මේ DSL ස්ප්ලිටර් එකෙන් තමයි දෙපසට වෙන් කරලා අපිට ලබා දෙන්නේ. එහෙනම් මේ ඔබ දැක්කේ මොඩම් එකක්. මොඩියුලේෂන් ඩිමොඩියුලේෂන් කියන මුර්ජනය විමුර්ජනය කියන තාක්ෂණික ඒ ක්‍රියාවලිය සිද්ධ කරන උපාංගය තමයි මේ. ඊගාවට අපි කතා කරන්නේ සවුන්ඩ් පෝට් එක. දැන් අපි කලින් සවුන්ඩ් කතා කරා ස්පීකර්ස් හෙඩ්සෙට් නේද? ඒතර දැන් පරිගණකයක අපිට අනිවාර්යෙන් දකින්න පුළුවන් නේ පුතේ. මොබයිල් ෆෝන් එකක හැම එකකම මේ සවුන්ඩ් පෝට් එක එනවනේ. දැන් මේකෙත් අපිට දකින්න පුළුවන් මේක නම් 2.0. මේක 2.0 කියලා කියන්නේ මම මෙන්න මෙතන කැලේ දෙයක් තියෙනවා. ඒ වගේම තමයි මේක එන්නේ මේ ස්පීකර් අවුට්පුට් එක සහ මයික් එක වෙන වෙනවනේ දෙකම. මේ දෙකම වෙන වෙනම එනවා නම් පුතේ 2.0. දැන් මොබයිල් ෆෝන් එකකට හෙඩ්සෙට් එක එන්නේ 3.0. මොකද ඒක අපිට මේ විදිහට මේ පටි තුනක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මයික් එක හෙඩ්සෙට් එක දෙකම එකට එන්නේ. දැන් ඒ වගේ එකක් පරිගණකයකට සම්බන්ධ කරාට වැඩ කරන්නේ නැහැ එකට. දැන් මේ රෝස පාටින් පෙන්වන්නේ අනිවාර්යයෙන්ම මයික් එක. කොළ පාටින් පෙන්වන්නේ අනිවාර්යයෙන්ම අවුට්පුට් එක. එතකොට මේක ලයින් ඉන් එකක්. නිල් පාටින් පෙන්වන්නේ ඉන් එකක්. ඇතුළට ගන්න එක. මේක ඉන්. මේක අවුට්. රයිට් මේකත් මයික් එකක්. එකත් මයික් එකත් ඉන් එකක් විදිහට යන්නේ. ඒක ලයින් ඉන් ලයින් අවුට් කියලා තමයි මේව සම්බන්ධ වෙන්නේ. ඉතින් ලයින් ඉන් එකත් අපිට ලයින් අවුට් විදිහට සමහර පරිගණකවල සෙටින්ග්ස් වලින් සවුන්ඩ් ඩ්‍රයිවර්ස් වලින් හදන්න පුළුවන්. ඒතර අපිට මෙතනිනුත් ලයින් දෙකක් අවුට් කරගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් මේ වගේ 3ක් 4ක් වගේ එකක් විතරක් එන ඒවාක් තියෙනවා. ලැප්ටොප් වලට නම් එකයිනේ පුතේ එන්නේ. ඉතින් මේ විදිහට අපිට සවුන්ඩ් පෝට්ස් දකින්න පුළුවන්. පරිගණකයට අවශ්‍ය කරන ආකාරයේ ශබ්ද විකාශන යන්ත්‍ර. ශබ්ද විකාශන යන්ත්‍ර. ස්පීකර්ස් එක වර්ගයේ ස්පීකර්ස් තියෙනවනේ. මයික්‍රොෆෝන් හා බාහිර ශබ්ද උපදවන උපාංග සවිකිරීම සඳහා මෙම කෙවණි භාවිතා කරයි. සමහර පරිගණකවල මෙම ශබ්ද උපාංග සවිවන කෙවණි දක්නට ලැබෙන අතර සමහර පරිගණකවල මෙම ශබ්ද උපාංග සවිවන කෙවණි දක්නට ලැබෙන්නේ නැල්ලු. ඒ වෙලාවට අපිට කරන්න වෙන්නේ පුතේ USB කනෙක්ටර් එකක් ගන්න පුළුවන්. USB එකෙන් මේ තුන් දෙනාව එළියට කනෙක්ට් කරගන්න පුළුවන්. පොඩි ගැජට්ස් තියෙනවා USB එකට ගැහුවාම USB එකේ අවුට්පුට් කරනවා මේ තුන් දෙනා. අපිට එහෙම හදා ගන්න පුළුවන්. ලැප්ටොප් වලටත් අපිට මේක ගන්න පුළුවන්. ඒතකොට අපිට මෙන්න මේ විදිහට එන හෙඩ්සෙට්. මොකද සමහර හෙඩ්සෙට් තියෙනවා. හරිද? ඒ හෙඩ්සෙට් වලින් අපිට මේ වයර් දෙකම එනවා. ඒතර අපි කොහොමද ලැප්ටොප් එකකට සම්බන්ධ කරගන්නේ? නේද? ලැප්ටොප් එකට සම්බන්ධ කරගන්න බෑනේ. අපිට දැන් ලැප්ටොප් එකකින් එක සවුන්ඩ් පෝට් එකයිනේ. ඒතර අපිට පුළුවන් පුතේ USB හරහා මේ වගේ පොඩි ගැජට් එකක් සම්බන්ධ කරලා එතනින් මේ අවුට්පුට් දෙක අරගෙන මේ දෙක සම්බන්ධ කරගන්න.
රයිට් ඔන්න පුළුවන් ඔන්න වෙළඳපොළ තුල මේ කියන ඩිවයිසස් තියෙනවා. ඒ නිසා ඔන්න මේ වීඩියෝස් නරඹන දරුවන්ට ඔන්න මේ හැම දෙයක් ගැනම අවබෝධයක් ඔන්න ලබා ගන්න පුළුවන්. මොකද අපිට හැම දෙයකටම පුතේ සොලියුෂන් එකක් තියෙනවා. ඒ නිසා ඔබ හෙඩ්සෙට් එක මාරු කළ යුතු නැහැ. තියෙන හෙඩ්සෙට් එකම සම්බන්ධ කරගැනීමේ හැකියාව ඔන්න ඔබට තියෙනවා. ඒකයි කියන්නේ සමහර උපාංගවල මේ පෝට්ස් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. එවැනි අවස්ථාවලදී ශබ්ද උපාංග සම්බන්ධ කිරීම සඳහා වන පරිපත මල්ටිමීඩියා කිට් සර්කිට්ස් වෙනම මිලදීගෙන පරිගණකයට සවි කර ගැනීමට සිදුවේ. හරි. එතකොට අපි සවුන්ඩ් පෝට්ස් වලින් පස්සේ අපි බලමු ඔන්න අපිට තව පෝට්ස් කිහිපයක් තියෙනවා. ඒ පෝට්ස් කිහිපයක් බලමු පුතේ. අපි දැන් සවුන්ඩ් පෝට්ස් ගැන අපිට අවබෝධයක් ආවා දැන්. ඒතර අපිට මොබයිල් ෆෝන් එකක් ගත්තත්, කම්පියුටර් එකක් ගත්තත්, නේද? ලැප්ටොප්, ඩෙස්ක්ටොප් මේ වර්ග දෙකම ගත්තත් අපිට අනිවාර්යෙන් සවුන්ඩ් පෝට් එකක් දකින්න පුළුවන්. නමුත් හොඳම සවුන්ඩ් පෝට්ස් ටික අපිට දකින්න හම්බ වෙන්නේ ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් වල. මොකද ලැප්ටොප් වලට යනකොට එක පෝට්ස් එකයි අපිට හම්බ වෙන්නේ. ඒක පෝට් එකෙන් තමයි අපි ඔක්කොම කරගන්න ඕනේ. නමුත් අපිට පුළුවන් මල්ටිමීඩියා කිට් සර්කිට්ස් එකක් වෙනම සම්බන්ධ කරගෙන අපිට අවශ්‍ය ක්‍රියාවලිය සිද්ධ කරගන්න. මෙතනින් පස්සේ අපිට තව පෝට් එකක් එනවා මේ ෆයර් වයර් කාඩ් කියලා එක. ෆයර් වයර් කාඩ්. ෆයර් වයර් උපාංගයක සිට තවත් උපාංගයකට වේගයෙන් දත්ත සම්ප්‍රේෂණය කිරීම සඳහා පරිගණකවල භාවිතා වන කෙවණියයි. අන්කිත දත්ත වේගයෙන් සම්ප්‍රේෂණය සඳහා මෙම උපකරණය භාවිතා කරයි. ෆයර් වයර්. ඇත්තටම මේ ෆයර් වයර් කියලා කියන එක නවීන පරිගණකවල දකින්න හම්බ වෙන්නේ නැහැ දරුවනේ. ඉස්සර කාලේ තමයි මේ ෆයර් වයර් පෝට්ස් තිබුණේ. ඔය මේ කැම්කෝඩර් කියලා කියන්නේ ඉස්සරම ආපු කැමරා. මේ ඉස්සරම ආපු කැමරා සම්බන්ධ කරන්න තමයි මේ පෝට් එක තිබුණේ. ඒ වගේම ඉස්සර එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක්, එක්ස්ටර්නල් DVD ඩ්‍රයිව් වගේ දේවල් සම්බන්ධ කරන්න තමයි මේ පෝට් එක ආවේ. ෆයර් වයර්. මොකද මේකෙදි බලන්නකෝ වේගයෙන් දත්ත සම්ප්‍රේෂණය කරන්නත් පරිගණකවල භාවිතා වෙන අංකිත දත්ත සම්ප්‍රේෂණය කරන්නත් තමයි මේ ෆයර් වයර් පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් එහෙම පෝට් එකක් තියෙන බව ඔන්න මතක තියාගන්න පුතේ. දැන් භාවිතා වෙන්නේ නැහැ. දැන් ඔක්කොම USB වුණානේ. ඔක්කොම USB වුණා. නමුත් ඉතිහාසය තුල අපිට මේ ෆයර් වයර් පෝට්ස් ගන්න පුළුවන්. මේ කාඩ් එකක් වෙනම පරිගණකයකට සම්බන්ධ කරන්න පුළුවන්. PCI Express කියන ස්ලොට් එක හරහා අපිට පරිගණකයකට වෙනම මේ කාඩ් එක සම්බන්ධ කර ගැනීමේ හැකියාව පවතිනවා. එහෙම තමයි අපි මේ සම්බන්ධතාවයන් ඉස්සර හදාගත්තේ. ෆයර් වයර් කාඩ්. මේක කාඩ් එකක්, පෝට් එක තමයි අර පෙන්වුවේ. දැන් මේ තියෙන පුතේ ඉස්සරම ආපු කැම්කෝඩර්. එතකොට මේ වගේ කැම්කෝඩර් අපි මේක පරිගණකයට මේකේ data ටික ගන්න ඕනේ. එතකොට අපි මෙතෙන්ට තමයි මේකේ වයර් එක සම්බන්ධ කරන්නේ. එතකොට මේ තියෙන්නේ ෆයර් වයර් 800, ෆයර් වයර් 400 කියන ඒ පෝට්ස් වල ඔන්න බලන්න ආකාර. අර USB පෝට්ස් වගේ නෙවෙයි. දැන් මේ ෆයර් වයර් 800 පෝට් එක මෙතෙන්ට එන්නේ. ෆයර් වයර් 400 පෝට් එක මෙතෙන්ට එන්නේ. අහම තමයි ඔය ඉස්සර කාලේ කැමරාවල output එක තිබුණේ වයර් එක. දැන් ඉතින් USB සහ ඔය micro USB C port එක 3.0 ports. ඔයගේ දැන් ඒ නවීන ports නේ තියෙන්නේ. දැන් ඇත්තටම ගොඩාක්ම C ports වලට මාරු වෙලානේ තියෙන්නේ හැම එකක්ම. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් අපි ඇත්තටම දැන් අද අපිට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් දැන් භාවිතයෙන් ඉවත් වෙලා තියෙන්නේ. නමුත් පුතේ අපිට හදිසියෙ දැක්කොත් අපි අඳුර ගන්න ඕනේනේ. නේද? හදිස්සියකදී රූපයකදී හෝ අපිට තව කෙනෙක්ට කියන්න පුළුවන් වෙන්න ඕනේ. මේක ෆයර් වයර් පෝට් එකක්. මේක ඉස්සර කාලේ තිබ්බ පෝට් එකක්. ඉස්සර කාලේ කැම් වගේ දේවල් සම්බන්ධ කරන තමයි මේ වගේ පෝට්ස් තිබ්බේ කියන එක ගැන හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. මොකද කවදාවත් අතීතය අමතක කරලා අනාගතයට යන්න බෑ. ඉතින් අනාගතයට යනවා නම් වර්තමානයේ සහ අතීතයේ කියන දේ ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ඉතින් මෙතනින් ඔන්න අපි හાર્ඩ්වෙයාර් පාඩමට අදාළව පෝට්ස් වර්ග ටික. එහෙම නැත්නම් අපි කතා කරා මෙතනදී විශාල ප්‍රමාණයක උපාංග, මේකින උපාංග ගැන කතා කරා. මෙතනින් අපිට ඊගාවට යන්න තියෙන පුතේ මදර් බෝඩ් එකට. ප්‍රධානම කොටස පරිගණකයේ තියෙන මව්පෝරුව. ඉතින් මව්පෝරුවට අපි ඊගාව වීඩියෝ පාඩම් මාලාවේදී යන්න බලාපොරොත්තු වෙනවා. දැනට මේ වීඩියෝ පාඩම් මාලාවේදී මේ කොටස මෙතනින් අවසන් කරනවා. ඉතින් දරුවනේ අපි මව්පෝරුව සමග ඊගාව වීඩියෝ පාඩම් මාලාවේදී හම්බ වෙනකන් මේ වීඩියෝ පාඩම් මාලාව මෙතනින් අවසන් කරනවා.